ප්‍රසාද් මහත්තයා චුට්ටක් බලන්න ආපහු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පංචිමානි භික්කවේ ඨානානි අභික්ඛන්තං පච්චවෙක්කි තබ්බාති ඉත්තියාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා කතමානි පංච ජරා ධම්හෝමි ජරං අනතීතෝති අබින්හං පච්චවෙක්කි තබ්බං ව්‍යාධි ධම්මෝමි ව්‍යාධින් අනතීතෝමි අබින්හං පච්චවෙක්කි තබ්බං මරණ ධම්මෝමි මරණං අනතීතෝති අබින්හං පච්චවෙක්කි තබ්බං සබ්බේහි මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝති අබින්හං පච්චවෙක්කි තබ්බං කම්මස්ස කෝමි කම්මදායාදෝ කම්මයෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ අබින්හං පච්චවෙක්කි තබ්බාති. කාරුණික පින්වත්නි, අද දවසේදීත් ලෙච්චර්ත් විහාරස්ථානයේ මගින් කටින මහා පූජෝත්සවය නිමිති කරගෙන සතිපතා සිදු කරන පරිවාර පින්කම් මාලාවේ දෙවැනි පින්කමටයි අපේ පින්වතුන් සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ පින්කමේ ප්‍රධාන දායකත්වයේ ධර්මයෙන් අද දවසේදී කටයුතු කරන්නේ අප ලෙච්චර්ත් විහාරස්ථාන දායක සභාවේ උප සභාපති ප්‍රසාද්දි සිල්වා මහත්මයාත්, ඒ වගේම අනුෂාදි සිල්වා නෝනා මහත්මියත්, අප දහම් පාසලේ දීප්තිමත් ශිෂ්‍යයෙක් වෙලා හිටපු රන්දුන පුතණුවන් කියන මේ තිදෙනා එකතු වෙලා පවුලේ හැම දෙනාම සම්බන්ධ කරගෙන අද දවසේ පින්කම මේ විදිහට සිදු කරන්නේ. විශේෂ වශයෙන්ම ප්‍රසාද් මහත්මයා නමින් මිය පරලොව යන්නට යෙදුණු PMB එඩ්මන් පියතුමාට පින් අනුමෝදන් කරන්නත්, ඒ වගේම අනුෂා නෝනා මහත්මිය නමින් මිය පරලොව යන්නට යෙදුණු ආදරණීය පියතුමා මහින්ද පොන්සේකා පියතුමත්, ඒ වගේම රෝහිණී පොන්සේකා ආදරණීය මෑණියන්ට පින් අනුමෝදන් කිරීමත් කියන මේ යහපත් පරමාර්ථයන් මුදුන්පත් කර ගැනීම උදෙසා තමයි අද දවසේදී මේ විදිහට පින්කම්මේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ. ඉතින් පවුලේ උදවිය පමණක් විහාරස්ථානයට සම්බන්ධ වුණත් අනිත් බොහෝ පිරිසක් අපත් සමග Zoom තාක්ෂණයත් ඒ වගේම Facebook තාක්ෂණය ඔස්සේ මේ දේශනාවට සවන් දෙනවා. ඉතින් මම ඇත්තටම දීර්ඝ ධර්ම මාතෘකාවක් මාතෘකා කරන්නට යෙදුනේ
මේ දහම් පාඨය සඳහන් වෙලා තියෙන්නේ අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මස්කන්ධයන් අතර සූත්‍ර දේශනාවන් තුල අංගුත්තර නිකාය කියන බණ පොතේ සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙන අයට මම සූත්‍රය ලින්ක් එකක් එවලා තියෙනවා. ඒකෙන් සූත්‍රය ඕනනම් කියවන්නත් පුළුවන් මේ ධර්ම දේශනා යන අතරතුරදී. ඉතින් මේ සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ. මට මතකයි ගිය සතියේ මම මාතෘකා කරන්නට යෙදුනේ චට්ට නිපාතයේ සඳහන් වෙන. ඒ කියන්නේ කරුණු 6ක් සම්බන්ධයෙන් සඳහන් වෙන සූත්‍ර දේශනාවක්. අද දවසේදී මාතෘකා කරන්නට යෙදුණු කරුණු 5ක් සම්බන්ධයෙන් බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරපු සූත්‍ර දේශනාවක්. ඇත්තටම මේ සූත්‍ර දේශනාව නම් දෙකකින් සඳහන් වෙනවා. සමහර ත්‍රිපිටක ග්‍රන්ථවල සඳහන් වෙනවා ඨාන සූත්‍රය කියලා. ඨාන සූත්‍රය. ඒ වගේම සමහර ත්‍රිපිටක පරිවර්තනය වල සඳහන් වෙනවා අබින්හ පච්චවෙක්කිතබ්බ ඨාන සූත්‍රය කියලා. ටිකක් දීර්ඝයි. අබින්හම් පච්චවෙක්කිතබ්බ ඨාන සූත්‍රය. එතකොට යම් තැනක මේ නම් දෙකෙන්ම සඳහන් වෙන්නට පුළුවන්. ඨාන සූත්‍රයේ නමිනුත් ඒ වගේම අබින්හම් පච්චවෙක්කිතබ්බ ඨාන කියන නමිනුත්. ඨාන කියන අර්ථයේ ඨාන කියන පදයේ අර්ථ දෙකක් තියෙනවා. එකක් තමයි ස්ථානය කියන එක. ස්ථානය කියන අර්ථය තියෙනවා. අනිත් අදහස තමයි කාරණාව කියන අදහස. ඉතින් ඨාන කියන වචනේ මේ සූත්‍රයේදී යෙදිලා තියෙන්නේ ස්ථානය කියන අර්ථයෙන් නොවේයි. මේ ස්ථානයේ යෙදිලා තියෙන්නේ කාරණාව, කරුණ කියන අදහස. එතකොට ඨාන සූත්‍රයේදී කරුණු 5ක් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනෝ අබින්හං පච්චවෙක්කිතබ්බං. අබින්හං පච්චවෙක්කිතබ්බං කියලා කියන්නේ පච්චවෙක්කිතබ්බං කියන එක මම හිතේ මේ අදහස දන්නවා ප්‍රත්‍යවේක්ෂා කරනවා. අබින්හං කිව්වේ නිතරම අපි සිහිපත් කරන්නලු මෙන්න මේ කාරණා 5. කාටද කියන්නේ අබින්හං පච්චවෙක්කිතබ්බා ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා. ස්ත්‍රියක් වුවත් පුරුෂයෙක් වුවත් ගිහි කෙනෙක් වුණත් පැවිද්දෙක් වුණත් ස්ත්‍රියක් වුණත් පුරුෂයෙක් වුණත් ඒ වගේම ගිහි පින්වතෙක් වුණත් පැවිදි පාර්ශවයේ කෙනෙක් වුණත් මෙහෙම කියනකොට හැමෝම අයිති වෙනවා. එතකොට හැම කෙනෙක් විසින්ම නිතර ප්‍රත්‍යවේක්ෂා නිතර සිහිපත් කළ යුතු කාරණා 5ක් පිළිබඳව මේ අංගුත්තර නිකායේ ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අපිට උගන්වන්නට යෙදුණා. එහි පළවෙනිම කාරණාව තමයි ජරා ධම්මෝම්හි ජරං අනතීතෝම්හි අබින්හං පච්චවෙක්කිතබ්බං. ජරා ධම්මෝම්හි ජරං අනතීතෝති. ජරා ධම්ම කියලා කියන්නේ මොකද්ද ජරා ධම්ම? ජරා කියලා කියන්නේ සමහර වෙලාවට ලංකාවේ ජරාව කනවා කියන විවාහාරයක් තියෙනවා. ඒ කියන්නේ කප්පම් ගන්න එකට. ඒ කියන ජරා නෙවෙයි. මුදල් අයථා ලෙස සේවකයෝ ලබා ගන්නවා තමන්ගේ සේවය ලබා දීලා. ඒක නෙවෙයි. ඒව ගන්න අයත් මේ தත්ත්වයටපත් වෙනවා. ජරා ධම්මෝ කියලා කියන්නේ වෙනස් ස්වභාවයකටපත් වෙන එක. ජරාවට දිරීමකටපත් වෙනවා. එතකොට අපි නිතරම දිරීමකටපත් වෙනවා. අපි වෙනසකට භාජනය වෙනවා කියන එක නිතර සිහිපත් කරන්න කියලා බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරනවා. සංකත ලක්ඛනානි උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති කියලා ධර්මයේ සඳහන් වෙන්නේ. අපිට මේ ලෝකේ අලුතෙන් සත්වයෝ ගත්තට පස්සේ මනුස්ස සත්වයෝ ගන්නත් පුළුවන් අනිකුත් සත්වයෝ ගන්නත් පුළුවන්. අලුතෙන් උපදිනවා අපිට පේනවා. උපාදෝ පඤ්ඤායති උපදිනවා පේනවා. ඒ වගේම වයෝ පඤ්ඤායති ඉපදිච්ච අය ක්‍රමක්‍රමයෙන් දවසින් දවස සතියෙන් සතිය මාසෙන් මාසෙ අවුරුද්දෙන් අවුරුද්ද මුහුකුරා යනෝ පේනවා. දැන් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන හුඟක් අපේ වැඩිහිටි අයට තේරෙනවා තමන්ගේ මුණුපුරු මිනිපිරියෝ හුඟක්
වයසින් මුහු කුරා යනවා. දැනුමෙන් මුහු කුරා යනවා. ශරීරය ලොකු වෙනවා, උස යනවා, මහත් වෙනවා. ඒ වගේ මැදි විය අයට තේරෙන තමන්ගේ දරුවෝ අපි බලාපොරොත්තු වෙනටත් වඩා උස් මහත් වෙනවා ඉක්මනින්. ඒකට කියනවා වයෝ පඤ්ඤායති. වැයවීමක් පේනවා. හැබැයි දැන් අපිට තව පේනවා අපිට වඩා වයස අය. සමහර වෙලාවට අපිට වඩා තරුණ අයත් කුඩා කාලෙදිම තිටස් සංඤ තත්තම් පඤ්ඤායති. ඉති හැටියේ මිය පරලව යනවා. වෙනසකට භාජනය වෙනවා. ඒ වෙනස් වීමේ අවසානය තමයි මරණය කියන එක. ඒ ධර්මතාවයත් විස්තර කරන්න තියෙන තුන්වෙනි කාරණාව හැටියට. එතකොට පළවෙනිම කාරණාව තමයි ජරා ධම්මෝ. අපි වයසට ඒ කියන්නේ වෙනස් වීමකට ලක් වෙනවා උප්පත්තියේ ඉඳලා හැම මොහොතක් මේ ගතවන හැම තප්පරයක් හැම මොහොතක් තුලම අපි වෙනස් වීමකට භාජනය වෙනවා. එතකොට වෙනස් වෙනකොට අපේ ශරීරයේ මේ අංගය විතරයි වෙනස් වෙන්නේ කියලා හැම එකක් නැහැ. ශරීරයේ සියලු අංගෝපාංගයන් වෙනසකට භාජනය වෙනවා. හැබැයි අපිට ප්‍රකටව පේන්නේ කෙස් ඉදෙන එක නේද? හිස කෙස් සුදු වෙන එක ප්‍රකටව පේනවා. ඒ කළු වර්ණය නිසා සුදු වුණාම එක ගහක් දෙකක් සුදු වුණාම පේනවා. එතකොට ඒවයින් අපි තීරණය කරනවා අපි වයසට ගිහිල්ලා කියලා. ඒ වගේම දත් සමහරුන්ගේ හැලෙනවා. ඉතින් ඒවට විවිධ ක්‍රම ලෝකේ බිහි වෙලා තියෙනවා. ඒවා ෆික්ස් කරන්න, ඒවා සවිමත් කරන්න. නමුත් ওই தත්ත්වය දිගට ගෙනියන්න බෑ. දැන් සමහර අපි ඉතින් හුඟක් අය පුරුදු වෙලා තියෙන දොස්තරවරුන්ට බනින්න නේද? මේ දොස්තරවරුන්ට තේරෙන්නේ නැහැ. එහෙම මේවා හරියට හරි ගස්සන්න බෑ ඒ විදිහට. නමුත් දොස්තරවරුන්ටත් කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. මේ දොස්තරවරුන්ට මේ සංසාරේ ලෙඩේට බෙහෙත් දෙන්න බෑ. මේ සංසාරයේ වෙනස් වෙන ස්වභාවය දොස්තරවරුන්ට වළක්වන්නට බෑ. ඉතින් දත් දොස්තර කෙනෙකුට උනත් හොඳ වෙලාවට දත් දොස්තර කෙනෙක් නෑ මේ ඔන්ලයින්. එයාගෙත් දත් හැලෙන එක එයාටත් නතර කරන්න බෑ. ඒක තමයි ස්වභාවය. එතකොට මෙහෙම වෙනසකට භාජනය වෙනවා. ඒක බුදුහාමුදුර අපිට දේශනා කරනවා නිතර ඒ ගැන සිහිපත් කරන්න. අපි වෙනස් වෙනවා කියලා. එහෙම වෙනස් වෙනවා කියලා සිහිපත් කිරීමෙන් ලැබෙන අපේ චෛතසික ධර්මයක්. ඒ කියන්නේ අකුසල චෛතසික ධර්මයක් නැති කරගන්නට පුළුවන්. අපි හැමෝටම තියෙන මානය. මානය කියලා කියන්නේ මනිනවා. අන් අයත් එක්ක සංසන්දනය කරනවා අපි. එතකොට මානය 27 ආකාරයකට තියෙනවා. ඒකට කියනවා සත් 20 මද කියලා. මයන්න දයන්න මද. සත් 20 මද. එතකොට මානයට පාලි භාෂාවෙන් කියන්නේ මද කියලා. ඒ සත් 20 මද වලින් එක මදයක් තමයි යොබ්බන මදය. යොබ්බන කියලා කියන්නේ තරුණ. අපි වෙනස් වෙනවා කියලා හිතනකොට අර තරුණ මදයෙන් මත් වෙන්නේ නැහැ. තරුණ මදයෙන් මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු මත් වුණාට පස්සේ කරන කියන දේවල් පිළිබඳ අවබෝධයක් නැහැ. කාය ශක්තියෙන් වැඩ කරන්න යනවා. එතකොට බුද්ධිය මෙහෙවන්නේ නැහැ. ඒකට කියනවා අර බල දසකයේ ඉන්නවා කියලා. බල දසකයේ ඉන්න අය කයට තමයි මුල් තැන දෙන්නේ. ශරීර ශක්තියටයි මුල් තැන දෙන්නේ. හැබැයි බල දසකයෙන් ප්‍රඥා දසකයට ගියාට පස්සේ බලය හීන වෙලා ප්‍රඥාව ලැබෙනකොට එහෙම කාය ශක්තියට වඩා තමන්ගේ මොළය පාවිච්චි කරලා ප්‍රඥාව පාවිච්චි කරලා වැඩ කරන්න පුරුදු වෙනවා. එතකොට මේ පළවෙනි කාරණාව නිතර සිහිපත් කරන අයට දුරු වෙන මානය කියන ධර්මතාවයේ දුරු වෙන මොන මානයද? යොබ්බන මදය. තරුණ කමින් මත් වෙන ස්වභාවය දුරු වෙනවා. එතකොට අපි හිතනවා අපිත් වයසට යනවා, වෙනසකට භාජනය වෙනවා. ඒක නිසා මේ තරුණකම කියන එක හැමදාම තියෙන්නේ නැහැ කියන චෛතසික ධර්මයන් අපිට මේ ලෝකයේ යථාර්ථය අවබෝධ වෙනවා. දැන් හුඟක් මේ බණහන හුඟක් අයට නම් ඒ මානෙ නැති වෙලා තියෙන්නේ ලෙඩේ නෑ දැන් යොබ්බන මදේ කියන එක. ඔව්. එතකොට ඊළඟ කාරණාව තමයි ව්‍යාධි ධම්මෝම්හි ව්‍යාධින් අනතීතෝම්හි අබින්හම් පච්චවෙක්කිතබ්බං. අබින්හම් පච්චවෙක්කිතබ්බං කියලා කියන්නේ නිතර සිහිපත් කරන්නලු බුද්ධියෙන් ඥාණයෙන් යුක්තව සිහිපත් කරන්නලු
ජරා ධම්මෝම්හි ඒ පළවෙනි කාරණේ ඊළඟ එක ව්‍යාධි ධම්මෝම්හි. ව්‍යාධි ධම්ම කියලා කියන්නේ අපේ ශරීරය ලෙඩ රෝගවලට පත් වෙන්නට පුළුවන් ශරීරයක් තමයි අපිට ලැබිලා තියෙන්නේ කියලා හිතන්නලු. රෝග නිද්දම් පබංගුරන් කියනෝනේ රෝගයන්ට නිදානයක් හා සමානයි. ඒ කියන්නේ ඕනම රෝගයක් අපිට වැළඳෙන්නට පුළුවන්. රෝග වැළඳෙන ඒ වර්ගීකරණය ගිරිමානන්ද සූත්‍රයේදී හරි පැහැදිලිව සඳහන් වෙනවා. වාත රෝගෝ වාපිත්සෙම් කියන මේ තුන්දොස් කිපීමෙන් රෝග මූලික වශයෙන් හැදෙනවා. සෙම්හ රෝගෝ වාත රෝගෝ ඒ වගේම කම්ම විපාකජා ආබාධා කර්ම විපාක වලිනුත් ලෙඩ රෝග ලැබෙනවා. ඒ විදිහට ඒ විතරක් නෙවෙයි රෝග වර්ගීකරණය තියෙනවා. චක්කු රෝග, සෝත රෝග, ගාන රෝග, જીවහා රෝග. චක්කු රෝග කියලා කියන්නේ ඇහි ලෙඩ. ඇහැට ලෙඩ හැදෙන්න පුළුවන්. සෝත රෝග කියලා කිව්වේ කනට හැදෙන්න පුළුවන්. જીවහා රෝග දිවට හැදෙන්න පුළුවන්. මේ විදිහට ශරීරයේ හැම අංගයක්ම අපිට අසනීප තත්ත්වයන්ට පත් වෙන්නට පුළුවන්. ඇත්තටම ඒ ගිරිමානන්ද සූත්‍රය අපිට විස්තර කරනවා හරි මනෝවිද්‍යාත්මක ක්‍රමයක්. අසනීප වෙච්ච කෙනෙකු මේ සූත්‍රය ඇහුවට පස්සේදී මේ සූත්‍ර දේශනාව පුරාම තියෙන රෝග ලක්ෂණයන් ටික. එතකොට මේ රෝග ටික ඔක්කොම එක පුද්ගලයෙකුට හැදෙන්නේ නැහැ. එක්කෙනෙකුට එකක් හෝ දෙකක් හැදෙන්නේ. මේ රෝගයන් ඔක්කොම තියෙන අය මේ ලෝකේ නැහැ. එකක් හෝ දෙකක් තියෙන්නේ. එතකොට එතනින් හිතන්න තියෙන්නේ අනේ මෙච්චර රෝග හැදෙන්න පුළුවන් සම්භාවිතාවයක් තියෙන මගේ ශරීරයට දැන් හැදිලා තින්නේ එකක් හෝ දෙකක්නේ කියලා මානසිකව අර පොසිටිව් විදිහට හිතන්න අපිට උගන්වලා තියෙනවා. එතකොට ව්‍යාධි ධම්මෝම්හි ව්‍යාධින් අනතීතෝම්හි අබින්හම් පච්ච වෙක්කි තබ්බං. අපේ ශරීරයට ලෙඩ දුක් හැදිය හැකි හැදෙන්න පුළුවන් කියන සිතුවිල්ලෙන් ඉන්නට ඕනේ. ඉතින් එහෙම යම් දෙයක් අපි බලාපොරොත්තු වෙමින් ඉඳලා ඒකට පත් වුණාට පස්සේ අපිට එහෙම දුකක් ලැබෙන්නේ නැහැ. දුකක් ඇති වෙනවා. නමුත් දුක තුනී කරගන්න ලේසි. හැබැයි අපි බලාපොරොත්තු නොවෙච්ච වෙලාවක අපේ ශාරීරික වශයෙන් වෙනසකට භාජනය වුණාම අපි බලාපොරොත්තු වෙනවා අපි දිගටම ලෙඩක් දුකක් නැතිව ජීවත් වෙයි කියලා. හැබැයි එහෙම මානයකින් ඉන්න වෙලාවක අපිට එක්විටම රෝගයක් හැදුනට පස්සේ අපි මානසිකව අර වෙනදට වඩා ඒ චෛතසිකයේ ඉන්නවට වඩා දුර්වල තත්වයට පත් වෙනවා. එතකොට ව්‍යාධි ධම්මෝම්මි ව්‍යාධින් අනතීතෝන්මි අබින්හම් පච්චවෙක්කි තබ්බං කියන කාරණාව අපි නිතර සිහිපත් කරමින් ප්‍රතිවේක්ෂා කිරීම තුළින් අපි තුල තියෙන තවත් මානයක් දුරු වෙනවා. ඒ මානයට කියනවා ආරෝග්‍ය මදය. ආරෝග්‍ය මදය කියලා කියන්නේ සමහරව දැකලා තියෙනවද මේ ලෝකේ නිරෝගී අය ඉන්නවා. නිරෝගී අය ඉන්නවා. හැබැයි රෝග තියෙන අයට නිකන් පහත් කරලා සලකනවා. අයියෝ කහින ඉවරයක් නෑ නේද? ඒ විදිහට අපි දැකලා තියෙනවා. අපේ පවුලේ අය නම් එහෙම මේ ඉහෙන් බහින රෝගයක් නෑ. මම GP හම්බෙන්න ගිහිල්ලා නෑ හුඟ කාලෙකින්. ඒ විදිහට ඒ ආරෝග්‍ය මදෙන් මත් වෙනවා. අනිත් අයත් එක්ක සංසන්දනය කළා තමන් බොහෝම නිරෝගී පුද්ගලෙක් කියලා පුවා දක්වන්නට උත්සාහ කරනවා. එතකොට එහෙම කිරීමෙන් මානය කියන චෛතසිකයෙන් අකුසල ක්‍රියාවන් කරගන්න වගේම යම් විදිහකින් ශරීරයේ තියෙන ස්වභාවය අනුව ලෝක ස්වභාවය අනුව ශරීරයට යම් කිසි රෝගයක් වැළඳුනාට පස්සේ අන් අයට වඩා දුකටපත් වෙන්නට සිදු වෙනවා. ඒක නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරන ජීවිත අවබෝධයට නම් ජරා ධර්මය සිහිපත් කරන්නට ඕනේ. අපි වෙනස් වෙනවා කියන එක හිතේ තියෙන්නට ඕනේ. ඒ වගේම දෙවෙනි කාරණය අපි ලෙඩ රෝගවලට පත් වෙනවා කියන එක නිතර සිහිපත් කරන්න. එහෙම සිහිපත් කිරීම තුළින් ආරෝග්‍ය මදයෙන් මත් වෙන්නේ නැතුව, ඒ කියන්නේ නිරෝගීකම නිසා මත් වෙන්නේ නැතුව ජීවත් වෙන්නට පුළුවන්. තුන්වෙනි කාරණාව තමයි මරණ ධම්මෝම්හි මරණං අනතීතෝම්හි අබින්හම් පච්චවෙක්කි තබ්බං.
අපි මරණයටපත් වෙන අය කියලා සිහිපත් කරන්නට ඕනේ. අපි කවදා හරි මේ ලෝකයෙන් සමුගන්නවා කියලා සිහිපත් කරන්නට ඕනේ. නිතර සිහිපත් කරන්න. අබින්නම් පච්ච වේක්කිතබ්බන් කියලා කිව්වේ නිතර සිහිපත් කරන්න. එතකොට මේ ලෝකයේ තියෙන හුඟක් ගැටලු අපිට සංසිඳව ගන්න ලේසි. දැන් ඇත්තම කතන්දරේ තමයි අපි අපේ පරමායුෂ අවුරුදු 500ක් විතර තිබුණා මේ ලෝකෙ මීට වඩා වෙනස්. අපි එහෙනම් අන් අයත් එක්ක ගහ බැන ගන්න එක ඒ වගේම ගැටුම් ඇති කරගන්න එක විශාල ප්‍රමාණයෙන් වැඩි වෙන්නට පුළුවන්. බලන්න අවුරුදු 100කටත් අඩු ආයුෂ කාලයක් තියෙද්දි කොච්චර ලෝකේ යුද කලකෝලහල තියෙනවද? තමන්ගේ බලය පතුරවන්න, තමන්ගේ තත්ත්වය රැක ගන්න, තමන්ගේ භෞතික සම්පත් ආරක්ෂා කරගන්නට, රටවල් අල්ලන්න, වෙනත් රාජ්‍ය දැහැ ගන්න, ඒ විදිහට. ඒ වගේම තමන්ගේ ආගම පතුරවන්න. කොච්චර දේවල් අපි මේ ලෝකේ මිනිස්සු වැරදි විදිහට සිදු කරනවද? ඉතින් මේ කෙටි ආයුෂක් තිබිලා අපිට මීට වඩා පරමායුෂක් තිබුණා නම් එහෙමනම් අපිට හුඟක් අමාරුයි පන්සලකට කවුරුවත් සම්බන්ධ කරගන්නවා. එතකොට තවත් දැන් අවුරුදු 100ක් වගේ අඩු කාලයක් පරමායුෂ තියෙන නිසා තමයි අඩු ගානේ බණ දහම් වලට අවුරුදු 50 60 දිවත් යොමු වෙන්නේ. එහෙම නැති වුණා නම් 400 ගාණක් වෙනකන් අපිට ඉන්න වෙනවා. එතකොට මරණ ධම්මෝමි මරණං අනතීතෝම්හි අබින්හම් පච්ච වේකිතබ්බං. මේ මරණය ගැන සිහිපත් කිරීම තුළින් අපිට ජීවිත මාදය කියන අකුසල සිතුවිල්ල, ඒ කියන්නේ මානය නැති කරන්නට පුළුවන්. මේ අපේ පින්වතුන් අහලා තිනු කිසා ගෞතමී කතාවස්තුව. කිසා ගෞතමී කියලා කියන්නේ කිසා කියලා කියන්නේ කුස වූ ශරීරයක් තියෙන නිසා කෙට්ටු ශරීරයක් තිබුණේ කිසා ගෞතමියට. කිසා ගෞතමියට කුළුඳුලේම පුතෙක් හම්බුණා. කුළුඳුලේම පුතෙක් හම්බුනහම ඉන්දියානු සමාජයේ බොහොම වටින දෙයක්. එතකොට මේ පුතා ටික දවසක් කිසා ගෞතමියත් එක්ක ඉඳලා මරණයටපත් වුණා. අසනීපයක් නිසා මරණයටපත් වුණා. එහෙම පොඩි කාලෙදිම ළමයි සමුගන්නවනේ අපේ. එහෙම අවස්ථා අපි සම්බන්ධ වෙලා තියෙනවා, දැකලා තියෙනවා. එතකොට කිසා ගෞතමියටත් මේ විපත්තිය වුණාට පස්සේ කිසා ගෞතමිය ඒක අවබෝධ කරගත්තේ නැහැ. එයා හිතුවා මෙයට බෙහෙත් තියනවා කියලා. තමන්ගේ පුතා නැති වෙලා නැහැ කියලා. මේ විදිහට කිසා ගෞතමිය තමන්ගේ මේ කුළුඳුල් දරුවට බෙහෙත් හොයමින් මුළු සවැත් නුවරම හැම තැනම වෛද්‍යවරු හොයමින් ගියා. හැබැයි ඒක ප්‍රඥාවන්ත කෙනෙක්, මිනිස්සෙක් කිසා ගෞතමියට කිව්වා, දියණියනි ඔබට නිවැරදිම බෙහෙත ලබා ගන්නට පුළුවන් වන්නේ බුදුරජාණන් වහන්සේගේ. උන්වහන්සේ ළඟට ගිහිල්ලා බෙහෙතක් ප්‍රතිකාරයක් ඉල්ලන්න කියලා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ කිසා ගෞතමියට ප්‍රකාශ කරා, නැගණියනි බෙහෙත් දෙන්නට පුළුවන් දරුවා සනීප වෙන්නේ, හැබැයි නොමලගේකින් අබමිටක් ගේන්න කියලා. ඒකත් අපේ බුදුදහමේ තියෙන පැහැදිලි ලස්සන ඉගැන්වීමක් තමයි, බුදුරජාණන් වහන්සේගේ ලස්සන ඉගැන්වීම් ක්‍රමයක් තමයි පුද්ගලයාට ලෝකය අවබෝධ කරගන්න සලස්සනවා. ඒක හරියම මනෝවිද්‍යාත්මකයි. එතෙන්දි බුදුහාමුදුරුවෝ කිසා ගෞතමියනි මලායට පණ දෙන්න හැකියාවක් නැහැ, ධර්මීය දේශනා කරන්නම් නිවන් දකින්න කියලා කිව්වනම් එය අසාර්ථක වෙන්න පුළුවන්. හැබැයි කිසා ගෞතමිය බොහොම සන්තෝෂ වුණා. මොකද මෙතෙක් තමන්ට හමුවෙච්ච හැම වෛද්‍යවරයෙක්ම තමව ප්‍රතික්ෂේප කරා. මේ මැරිච්ච දරුවෙකුට අපිට ප්‍රතිකාර නැහැ කියලා. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඒ වචන ටිකෙන්, කියපු වචන ටිකෙන් කිසා ගෞතමිය සතුටටපත් වුණා. එහෙනම් මගේ දරුවට බෙහෙත් තියෙනවා, මම මේ බෙහෙතට අවශ්‍ය කරන දේවල් ගේනවා කියලා ගමේ ගෙයක් ගානේ ගිහිල්ලා අබ හොයමින් ගෙයක් ගානේ ගියා. හැබැයි අබ ලැබුණා, නොමල ගෙයක් හමු වුණේ. එතකොට අපේ ක්‍රමයක් තියෙනවා. අපේ ප්‍රශ්න පෞද්ගලික වුණාම අපිට වේදනාව වැඩි. දැන් අපි හිතමු අපි හැමෝටම කකුල් තියෙද්දී කාට හරි කකුලක් අහිමි වුණාම හරිම වේදනාවයි. මට විතරක් එක කකුලක් නේ තියෙන්නේ, අනිත් අයට කකුල් දෙකම තියෙනවා. හැබැයි අපි හැමෝටම එක කකුලක් විතරක් තියෙනවනේ.
ලෝකේ හැමෝටම එහෙම ගැටලුවක් නැහැ. හැමෝටම සාධාරණයි. එතකොට කිසాగෝ ඒ වගේ තමයි අනිත් දේවලුත්. දැන් ඒ විදිහට තමයි අපි මානෙ ඇති කරගන්නේ. ඒ කියන්නේ අරයට තියෙනවා මට නැහැ. අරයට නැහැ මට තියෙනවා. හීනමාන වශයෙන් සහ සදිසමාන සහ අදිමාන වශයෙන්. එතකොට කිසాగෝතමිය මෙතනින් තේරුම් ගත්තා මරණයටපත් උනේ මගේ දරුවා විතරක් නෙවෙයි. මරණයට මේ හැම නිවසකම අය දුකටපත් වෙලා තියෙනවා තමන්ගේ ඥාතීන් මියගිය නිසා. ඒ නිසා මරණය කියන්නේ පොදු ධර්මතාවයක් කියලා කිසాగෝතමිය අඳුරගත්තා. එතකොට අපිත් මරණය සම්බන්ධයෙන් නිතර සිහිපත් කිරීමේදී හිතන්න එපා නෙගටිව් විදිහට තමයි බුදුදහම අපි තේරුම් ගන්න හොඳ නැහැ නෙගටිව් විදිහට. මරණයට අපි යම් දවසකදී මුහුණ දෙනවා කියලා ජීවත් වෙන කාලයේදී ඒ අදහසින් ජීවත් වුණාම අපිට එදිනෙදා ගැටෙන එදිනෙදා හමු වෙන ප්‍රශ්න විශාල ප්‍රමාණයකට විසඳුම් අපි තුලින්ම හොයා ගන්නට පුළුවන්. ඒක නිසා තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ තුන්වෙනි කාරණාව හැටියට මරණ ධම්මෝම්හි මරණං අනතීතෝම්හි අබින්හං පච්චවෙක්කි තබ්බං. මරණය පිළිබඳව නිතර සිහිපත් කරන්න බුද්ධියෙන් සිහිපත් කරන්න. එහෙම සිහිපත් කළ මුකුත් නොකර ඉන්න කියන එක නෙවෙයි. අපේ හිතේ ඇතිවෙන මේ ක්ලේශකර සිතුවිලි ජීවිත මදය කියන ඒවා ජීවිත මදය කියලා කියන්නේ උඟ කාලයක් ජීවත් වෙලා ඉන්නකොට ගොඩ නැගෙන මදයක් මානයක් ගොඩ නැගෙන මම මැරෙන්නේ මට අසනීප වෙන්නේ මම අපේ පවුලේ අයත් දීර්ඝායුෂ විඳපු අය ඉන්නේ 100 පන්නපු අය ඔක්කොම ඉන්නේ කියලා අපිට හිතෙනවා. සත්‍යතාවයක් තියෙනට පුළුවන්. මේ ජීවිත මදය කියන එක හුඟක් තියෙන මිනිස්යන්ට වඩා බ්‍රහ්මයන්ට දෙවියන්ට. දෙවියන්ට තමයි හුඟක් තියෙනවා කියන්නේ ජීවිත මදය කියලා. දෙවියෝ විශ්වාස කරන්නේ නැතිලු දෙවියෝ චුත වෙනවා කියලා. තමන්ගේ මල් පර වෙලා දහඩිය දමලා ඒ තත්වයට පත් වෙනකන් ඒ කියන්නේ අවසානයේ වෙනකන් තමන් මේ ලෝකයෙන් චුත වෙයි කියලා දිව්‍ය ලෝක වලින් චුත වෙයි කියලා හිතන්නේ නැහැ දෙවිවරු. එතකම්ම විනෝදෙන් කෙලිදෙලෙන් තමයි ගත කරන්නේ. හැබැයි මනුස්ස ලෝකයේදී අපිට තේරෙනවා මරණය කියන එක හරිම සාධාරණ ධර්මතාවයක් මේ ලෝකේ. අදට වුණත් දෛනිකව දහස් ගණනක් කොරෝනා වෛරස් එක වැළඳිලා මිනිස්සු මරණයටපත් වෙනවා. ඒවා අපි නිවුස් වල දකිනකොට අපිට නිතර සිහිපත් කරන්න පුළුවන්. අපිත් මොන මොහොතේ මේ වගේ වෛරස් එකක් වැළඳිලා හරි වෙන යම් කිසි උපක්‍රමයකින් හෝ උවදුරකින් මරණයටපත් වේද කියලා අපිට හිතන්නට අමාරුයි. ඒ වගේ ස්ථිර ස්වභාවයක් නැති ජීවිත තමයි අපි හැමෝම ගත කරන්නේ. එතකොට මරණයට බය නොවි මරණය කියන ධර්මතාවය අවබෝධ කරගෙන ජීවත් වෙන්නට ඕනේ. ඊළඟ හතරවෙනි කාරණය සබ්බේහි මේපියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝති අබින්නම් පච්චවෙක්කි තබ්බං. මේකත් තේරුම් ගන්න ඕන හොඳම කාරණාවක් හතරවෙනි කාරණාව. සබ්බේහි මේපියේහි අපිට ප්‍රිය සියලු දේවල් අපිට මේ ලෝකේ හැමදේම ප්‍රිය වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට හැම පුද්ගලයාම ප්‍රිය වෙන්නේ නැහනේ. ප්‍රිය වෙන පුද්ගල කොට්ටාසයක් ඉන්නවා. ඒ වගේම හැම භෞතික දෙයක්ම ප්‍රිය වෙන්නෙත් නැහැ. ප්‍රිය වෙන්න භෞතික දේවල් ටිකක් තියෙනවා. එතකොට සබ්බේහි මේපියේහි මනාපේහි ප්‍රිය වූ අපි කැමති වෙන දේවල් නානාභාවෝ විනාභාවෝති. ඒ ප්‍රිය වෙන දේවල් වෙනස් වෙනවා. වෙනස් වෙනවා විතරක් නෙවෙයි විනාභාවෝති විනාශයටපත් වෙනවා. එතකොට අපි ප්‍රිය කරන දරුවෝ වෙනස් වෙනවා. දරුවා අපි කියන දේවල් අහන්න නැති වෙනවා. එතකොට ඒ කාරණාව දැනගෙන හිටියහම අපේ දරුවෝ අපි කියන විදිහටම පොඩි කාලේ කියපු විදිහට දැනුත් ඉන්නේ නැහැ කියලා තේරුම් ගත්තාම අපිට ඒක දුකක් නැහැ. හැබැයි අපි පොඩි කාලේ දරුවන්ට ඔහොම වාඩි වෙන්න කිව්වහම ඒ වාඩි වෙන විදිහටම දැනුත් ඉදී කියලා විශ්වාස කරාම අපිට දුකක් ඇති වෙනවා ඒ දරුවෝ ඒ විදිහට ඉන්නේ නැති වුනහම. එතකොට ඒ විතරක් නෙවෙයි ඒ දරුවෝ සම්බන්ධයෙන් ඒ වගේම අපි හිතමු අපේ වැඩිහිටියෝ දෙමාපියෝ අපි හිතනවා දෙමාපියෝ අනේ දීර්ඝ කාලයක් ජීවත් විය යුතුයි කියලා. හැබැයි විනාභාවෝති.
ඒගොල්ලන්ගේ ජීවිතයේ තියෙන ආයුෂ කාලය ඉවරනාට පස්සේදී ඒ අය විනාශ ස්වභාවයටපත් වෙනවා. මරණ ධර්ම වශයෙන් ඈත් වෙනවා අපේ. එතකොට අපි හිතාගෙන හිටියොත් යථාර්ථයේ තේරුම් අරගෙන හිටියොත් මේ අය කවදා හරි අපෙන් සමු ගන්නවා. අවුරුදු 100ක් ගිහිල්ලා හරි මේ අය අපෙන් සමු ගන්නවා. ඒක තමයි ලෝක ස්වභාවය. විනා භාවෝති. එහෙම තේරුම් අරගෙන නිතර සිහි කල්පනාවෙන් හිටියන් අබින්නම් පච්ච වෙක්කිතබ්බං. එතකොට අපිට දුකක් කනගාටුවක් ලැබෙනවා. හැබැයි ඒව පාලනය කර ගැනීමේ හැකියාව තියෙනවා. මේ විදිහට සියලු දේවල් විනාශ වෙනවා, සියලු දේවල් වෙනස් වෙනවා කියන අදහසෙන් ඉන්නවනම් ඒ අය තුලින් චන්දරාගය කියන රාගසිතුවිලි නැති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. චන්දරාගය කියලා කියන්නේ කැමැත්ත. කැමැත්තට බැඳෙනවා. කැමැත්තට ඇලෙනවා. ඒ ඇලීම නැති කරගන්නට පුළුවන්. පස්වෙනි කාරණාව කම්මස්ස කෝම්හි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දෝ කම්ම පටිසරණා යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමීති අබින්නම් පච්ච වෙක්කිතබ්බං. අපි නිතර විශ්වාස කරන්නට ඕනේ අපිට මේ හුඟා මේ ලෝකේ ලැබිලා තියෙන දේවල් අපිට කර්මය මුල් කරගෙන ලැබිච්ච දේවල් කියලා. අපි හිතන්න කර්මය කියලා කියන්නේ පංච නියාම ධර්මවල පහෙන් එකක්. හැබැයි බොහෝ දේවල් අපේ ජීවිතේ තීරණය කරලා තියෙන්නේ කර්මය නිසා. එතකොට අපිට යම්කිසි බලාපොරොත්තු නොවෙච්ච සිදුවීම් අපේ ජීවිත තුළ සිදු වෙනකොට අපි හිතුවතින් අනේ මම පෙර ආත්ම භාවයේදී කරපු අකුසල කර්මයක් වෙන්න ඇති කියලා හිතුවතින් අපිට ඒ වේදනාව ඒ තුලින් ලැබෙන වේදනාව දුරු කරගන්නට පුළුවන්. හැබැයි අපි හුඟක් බෞද්ධ විදිහට වැරදි අවබෝධයක් තියෙනවා. අපිට යම්කිසි විපත්තියක් වුණොත් විතරයි කර්මයට බාර දෙන්නේ. හැබැයි හොඳ දෙයක් වුණාට පස්සේ God bless me තමයි ඉතින්. ඒක දෙවියන්ට තමයි ඒ ක්‍රෙඩිට් එක දෙන්න උත්සාහ කරන්නේ. එතකොට හොඳ දෙයක් වෙන්නෙත් අපිට අපේ හොඳ කර්මයක් නිසා. හොඳ අය ඇසුරු කරන්න ලැබෙන්නේ අපේ හොඳ කර්මයක් නිසා. හොඳ ළමයි ලැබෙන්නේ කීකරු දරුවෝ ලැබෙන්නේ අපි සංසාරේ කරපු හොඳ කර්ම නිසා. හොඳ ස්වාමි පුරුෂය, හොඳ භාර්යාවන්, ඒ වගේම හොඳ යාළු මිත්‍රය, හොඳ සේවකය ලැබෙන්නේ අපි పూర్ව ජන්මවල කරපු හොඳ ක්‍රියාවන්. పూర్ව ජන්මවල විතරක් නෙවෙයි මේ ආත්මෙදිත් කරපු හොඳ ක්‍රියාවන් නිසා. ඉවසීම වැනි හොඳ ගුණධර්මයන් ප්‍රගුණ කරපු නිසා. ඒ වගේම තමයි අපිට සමහර අසුබ දේවල් සිදු වෙන්නේත් අපි పూర్ව ආත්මවල කරපු කර්ම විපාක. ඒක නිසා කවුරුවත් කරන දේවල් නෙවෙයි අපිම කරගත්තු අයහපත් ක්‍රියාවන් වල ප්‍රතිඵලයක් තමයි අපි මේ අත්විඳින්නේ. අන්න ඒ විදිහට මෙන්න මේ කාරණා පහ අපේ ජීවිත තුළ පෞද්ගලිකව ඉන්නකොට බුද්ධිමත්ව සිහිපත් කිරීම තුළින් අපේ හිතේ ඇතිවන හුඟක් වේදනාවන් දුක් දුම්නස් නිවාරණය කරගන්න පුළුවන් කියලා අංගුත්තර නිකායේ ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නට යෙදුණා. මොනවාද කාරණා පහ? ජරා ධම්මෝමි ජරං අනතීතෝමි අබින්නම් පච්ච වෙක්කි තබ්බං. අපි වෙනසකට භාජනය වෙනවා. අපි විතරක් නෙවෙයි අපි පරිහරණය කරන අපි ඇසුරු කරන හුඟක් අය වෙනස් වෙන අය කියලා අවබෝධ කරගන්නට ඕනේ. එතකොට ඒ වෙනස් වීම නිසා ඇති වෙන දුක අපේ හිත තුලින් ඈත් කරගන්නට පුළුවන්. ඊළඟ කාරණාව දෙවෙනි කාරණාව ව්‍යාධි ධම්මෝමි ව්‍යාධින් අනතීතෝමි. අපි ලෙඩ වෙන අසනීප වෙන ශරීර උරුම කරගත්තු සත්වය. ඒක නිසා ඕනම වෙලාවක අපිට අසනීපයක් හැදෙන්නට පුළුවන් කියලා හිතේ තියාගන්න. තුන්වෙනි කාරණාව මරණ ධම්මෝමි මරණං අනතීතෝමි. මරණය නොඉක්මවපු අය. මරණයෙන් තමයි අපේ මේ ලෝක ජීවිතයේ අවසාන වෙන්නේ. මේ ආත්ම භාවය අවසාන වෙන්නේ කියලා හිතේ තියාගන්න. කවදා හරි කොහොම ජීවත් වුණත් අහසේ ජීවත් වුණත් අර තියෙනවනේ ගාතාවක කඳු සිකරයක ජීවත් වුණත් පර්වතයක ජීවත් වුණත් මුහුදේ ජීවත් වුණත් මේ ඕනම තැනකදී අපේ ආයුෂ
ඉවරුණාට පස්සේ අපි මරණයට පත් වෙනවා. ඊළඟ හතරවෙනි කාරණාව තමයි සියලු ප්‍රිය කරන අය අපෙන් වෙන් වෙලා යනවා. නානා භාවෝ වෙනස් වෙනවා. අපි ප්‍රිය කරන අය වෙනස් වෙනවා වගේම ඒ අය විනාශ වෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. ඒකත් සිහියේ තියාගන්න. ඊළඟ එක තමයි අපි කරන හොඳ ක්‍රියාවන් සහ නරක ක්‍රියාවන් ඊළඟ ආත්ම භාවයට කර්මයන් වශයෙන් එකතු වෙනවා වගේම අපි పూర్ව ආත්ම භාවවල කරපු හොඳ සහ නරක ක්‍රියාවන් මේ ආත්ම භාවයේදී අපි අත්විඳිනෝ යහපත් අයහපත් වශයෙන්. එතකොට අද ධර්ම දේශනාවේදී කාරණා පහක් අපි මතක් කරන්නට යෙදුන. ඒ කාරණා පහ අපි නිතර සිහිපත් කිරීම තුළින් අපේ එදිනෙදා ජීවිතයේදී පැන නගින ලෞකික ජීවිතයේදීත් ලෝකෝත්තර ජීවිතයේදීත් පැන නගින හුඟක් ගැටලු වලට විසඳුම් වශයෙන් අපිට භාවිතා කරන්නට පුළුවන්. ඉතින් මීට වඩා මම දේශනාව දීර්ඝ කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද දෙවනි වතාවට පරිවාර පින්කම් වස් පින්කම් මාලාවේ දෙවනි වස් පරිවාර පින්කම තමයි අද දවසේදී සිදුවන්නට යෙදුනේ. ඉතින් මුලින් අපි බුදු පූජාව පවත්වන්නට යෙදුණු පන්සිල් සමාදන් වෙලා සිල්වත් පිරිසක් බවට පත් වුණා. ඒ වගේම කෙටි ධර්ම දේශනාවක් දසවන් යොමු කරන්නට යෙදුණ ශ්‍රවණය කරන්නට යෙදුණ. ඉතින් අද දවසේදී අද හවස් කාලයේදී ප්‍රසාද් මහත්මයාත් අනුෂානෝනත් ඒ වගේම රන්දුන පුතණුවනුත් අප විහාරස්ථානයට පැමිණලා මල් පහන් සුවඳ දුම් ආදී දේවල් සකස් කළා. බොහෝම සැදැහැසිතින් යුක්තව ලෞතුරා බුදුරජාණන් වහන්සේට ගිලම්පස සවස ගිලම්පස බුද්ධ පූජාව වශයෙන් පූජා කරන්නට යෙදුණ. ඉතින් අපේ පින්වතුන් බලාපොරොත්තු වෙන්නේ ප්‍රසාද් මහත්මයාගේ ආදරණීය පියතුමාට පින් අනුමෝදන් කරන්නට එඩ්මන් පියතුමා PMB එඩ්මන් පියතුමා ඒ වගේම මහින්ද පොන්සේකා ආදරණීය පියතුමා ඒ වගේම රෝහිණී පොන්සේකා ආදරණීය මෑණියෝ අනුෂනෝනගේ මෑණියනි පියතුමයි ඒ අය ඇතුළුව වර්ග පරම්පරානුයාත සියලුම ඥාතීන් මේ ඇත්ත නමින් මිය පරලොව යන්නට යෙදුණු සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම විශේෂ මතක් කිරීමක් තියෙනවා. ඉතාලියේ නාපෝලි නගරයේදී හදිස්සියේ මරණයකට පත්වන්නට යෙදුණ චතුරිණී නෝනා මහත්මියගේ කුසේ හිටපු සිඟිති දරුවා චතුරිණී නෝනා මහත්මිය පඩිපෙළෙන් වැටිලා ඉතින් කුසේදී මේ සිඟිති දරුවා මිය පරලොව යන්නට යෙදුණ. හෙට දවසේදී තමයි සත් දවස යෙදෙන්නට තියෙන. ඉතින් හත් දවසේ දාණය පිළිගන්නනවා හෙට දවසේදී විහාරස්ථානයට. ඉතින් අද දවසේදී ඒ කුඩා දරුවත් අපි සිහිපත් කරනවා. ඒ වගේම ඒ චතුරිණී බානුක මහත්මියත් අසනීප තත්ත්වයෙන් ඉන්නේ. ඇයටත් අපි ආශිර්වාද කරනවා. ප්‍රභාත් චින්තක මහත්මයා ඉතින් අපිට ඇමතුමක් දීලා ප්‍රකාශ කරන්නට යෙදුනේ මේ පන්සලට ඇවිල්ලා එහෙම තියෙන මහත්මයෙක්. ඉතින් ඒ අයගේ සහෝදර සහෝදරියෝ හෙට දවසේදී සහෝදරිය මේ විහාරස්ථානයට දානීය රැගෙන එනවා අපිට මතක් කරන්නට කිව්වා. ඉතින් ඒ සිඟිති දරුවත් ඒ වගේම ප්‍රසාද් මහත්මයාගේ ආදරණීය පියතුමා අනුෂනෝනා මහත්මියගේ ආදරණීය මෑණියෝ ඒ වගේම පියතුමා ඇතුළු මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප හැම දෙනාගේම නමින් මිය පරලොව ගියපු සියලුම සහලේ ඥාතීන් මේ පින් අනුමෝදන් වෙලා ඔවුන්ගේ පරලෝක ජීවිත සාර්ථක කරගනීවා. කර්ම දෝෂයකින් හෝ දුගති භවයක් නරක ස්ථානයක් ළඟා කරගෙන තිබේ නම් එයින් අත මිදේවා. සැපවත් භවයක් ළඟා කරගෙන තිබේ නම් ඒ සැපත දියුණු කර ගැනීමට මේ උදාර පුණ්‍ය ශක්තිය හේතු වේවා. වාසනාව වේවා උපනිශ්‍රේ වේවා කියන අදහසින් යුක්තව අපි ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම ලෝකයක් ශාසනයත් අපවත් ආරක්ෂා කරන සියලු ඉන්ද්‍රෝපේන්ද්‍රාදී දෙව් සභාව මේ පින් අනුමෝදන් වෙලා
ඔවුන්ගේ දිවයිසුරු සම්පත් වැඩි දියුණු කරගනීවා. මනුලෝකයේ වාසය කරන අපටත් නිරන්තරයෙන්ම දෙවියන්ගේ ඇල්ම බැල්ම ආශිර්වාදයේ සෙත සාන්තිය සලසත්වා කියන අදහසින් යුක්තව දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. එත්තාවතා චම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. අවසාන වශයෙන් කල්පනා කරන්න අද හවස් කාලේ පුරාවටම පන්සිල් සමාදන් වෙලා සිල්වත් පිරිසක් බවට පත් වුණා. ලෞතර බුදුරජාණන් වහන්සේට ගිලම්පස බුදු පූජාව පවත්වන්නට යෙදුණා. පිරිත් ධර්මයේ ශ්‍රවණය කරා. ධර්ම දේශනාවකට දෙසවන් යොමු කරන්නට යෙදුණා. මේ සෑම ආකාරයකින්ම කාලය, ධනය, ශ්‍රමය වැය කළා. කායික, වාචික, මානසික ත්‍රිවිධ සුචරිත ක්‍රියාවන් වල නියැලිලා ළඟා කරගත්තා වූ උත්තරීතර කුසලානිසංස ධර්මයන්ගේ හේතු වාසනා ශක්තියෙන් මේ ලෝක වශයෙන් අපි බලාපොරොත්තු වන මානුෂික නිරවුල්තාවය, මානුෂික සුභ සිද්ධියත් බෞද්ධයන් වශයෙන් අපි ප්‍රාර්ථනා කරන්නා වූ නිර්වාණය පසක් කර ගැනීම උදෙසා මේ සියලු හොඳ පින්කම් හේතු වේවා, වාසනාව වේවා, උපනිශ්‍රේ වේවා කියන අදහසින් යුක්තව සාදු කියමින් ප්‍රාර්ථනා කරන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. ධර්ම ශ්‍රවණානිසංසයෙන් සියලු දෙනාටම නිර්වාණය පසක් වේවා. දැනට 8 දෙනෙක් විතර ඉන්නවා.